අයිබෝවන් ඔබේ කනේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරී මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ මෙරට රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භය. සාකච්ඡා සාර්ථකයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 8 ලක්ෂයක් දිවයිනට. රනිල් වික්‍රමසිංහ මහතාට මහ බැංකු අධිපතිගෙන් පිළිතුරක්. ප්‍රතිසංවර්ධිත බිබිල චෙන්කලඩි මාර්ගයේ ජනතා අයිතියට. සැහැල්ලු ගුවන් යානයකින් ලෝ වටා යන බෙල්ජියම් තරුණිය ශ්‍රී ලංකාවට. අධික හිමපතනය හමුවේ ජපානයේ ගුවන් ගමන් 100කට වැඩි සංඛ්‍යාවක් අවලංගුයි. දේශීය පුවත්. ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය අද සවස නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ඩල සලහපෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව එය සැලසුම් කොට මෙහෙවන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. උත්සවය පැවැත්වෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී. ලෝපුරා රූපවාහිනී විකාශන පද්ධතිය වේගයෙන් ඩිජිටල් කරණය වෙමින් පවතිනවා. එම ප්‍රවණතාවට අනුගත නොවුනහොත් වර්තමානයේ භාවිත තාක්ෂණය යල්පනගිය එකක් බවට පත්වීම වැළැක්විය නොහැකියි. මෙම අභියෝගයන් ජය ගැනීම සඳහාත් නාස්තිය පිටු දැක කාර්යක්ෂමතාවය නැන්වීම සඳහාත් රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබුවා. ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශනය වෙත සංක්‍රමණය වීමෙන් නරඹන්නන් විකාශකයන් සහ රජය යන පාර්ශව තුනටම ප්‍රතිලාභවත් වනවා. රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම නිසා ප්‍රේක්ෂකයාට සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ අවස්ථාව උදා වනවා. බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට හැකිවීම ඩිජිටල් කරණයේ තවත් වාසියක්. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළා. ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා සමග අද පැවති සාකච්ඡාව සාර්ථක වීමත් සමගයි. දින 4ක් පුරා පැවති වැඩවර්ජනයේ හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු දුම්රිය සේවා රැසකට බාධා එල්ල වුණා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක්ද සිදු වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන් තමන්ට පවතින ගැටලු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා සමග අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. සේවක හිඟිය උසස් වීම සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම් රැසක් අතර වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේත සෝමරත්න මහතා ප්‍රකාශ කළේ සාකච්ඡාවේදී ඊට සාධනීය විසඳුම් ලැබුණු බවයි. රාජ්‍ය අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමියගේ දැනුම් දීම මත සාධනීය මැදිහත් වෙලා අපේ ඉල්ලීම් වලට සාර්ථක ලෙස පිළිතුරු ලබා දෙන්න නියෝග ලබා දුන්නා. ඒ පිළිබඳව අපි සෑහීමකටපත් වෙනවා මේ මොහොතේදී. ඒ වගේම මගින්ගේ පැත්තෙන් දුම්රිය ධාවනය යථාවත් කරන්න කියන නියෝගය ලබා දුන්නා. ඉල්ලීම් බහුතරයක්ම තියෙන්නේ දුම්රිය ධාවනය සහ දුම්රිය ස්ථානවල තියෙන අඩුපාඩු පිළිබඳව ඉල්ලීම්. ඉතින් ඒ නිසාම තමයි අපි හුඟක් ඒවට එකඟ වෙලා තියෙන්නේ. මොකද ඒවා විසඳපුවාම ස්ථානාධිපතිවරුන්ටත් වැඩිය මගින්ට බලපානවා ඒ විසඳුම් ලබලා දීපුවාම. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා අද පස්වරුවේ මර්දාන ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක දැඩි තදබදයක් හටගෙනුණා. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. එම අලෙවි මණ්ඩලය යලි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිතුමා පියවර ගත්තේ ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලවිය හා ප්‍රවර්ධනය සඳහා කුළුබඩු අලෙවි මණ්ඩලය ස්ථාපනය කෙරුණේ ඉකුත් අගෝස්තු මාසයේදී. 1972 වසරේ ස්ථාපිත මෙම ආයතනය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් ලෙසයි. ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපොළ අවකාශය සලසා දීම, වෙළඳපොළ පර්යේෂණ සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණය සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබා දීමට රජය මෙමගින් අපේක්ෂා කරනවා. කුළුබඩු අලෙවි මණ්ඩලයේ මාස 4ක කෙටි කාලයක් තුළ ශාඛා 10ක් පිහිටුවා තිබෙනවා. එහි 11 වෙනි ශාඛාව ලබන 31 වෙනිදා සෙවණගල නගරයේ විවෘත කිරීමට නියමිතයි. තවත් ෆයිසර් එන්නත් 8 ලක්ෂයකට ආසන්න තොගයක් අද අලුයම මෙරටට රැගෙනනු ලැබුවා. එය භාවිත කෙරෙන්නේ බූස්ටර් එන්නත් මාත්‍රාව සඳහායි.
මෙම එන්නත්තුගේ මිලදී ගනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින්. එන්නත්තුගේ ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ලැබුවා. අද ලෝකේ පර්යේෂණ දත්වලින් බොහොම පැහැදිලිව පෙන්ලා තියෙන දෙයක් තමයි මොනම එන්නතක් ලබා ගත්තත් මාත්‍රා දෙකම ලබා ගත්තත් කාලයත් එක්ක ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය නැත්නම් රෝගය පාලනය කරන්න තියෙන හැකියාව ක්‍රමානුකූලව අඩුවීමක් තියෙනවා. විශේෂයෙන්ම වයස්ගත අයටත් නිදන්ගත රෝග තත්ත්වයන් තියෙන අයගෙත් මේ අඩුවීම අනිත් අයට වඩා ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන් ඉතාමත් ඉක්මනින් වැඩි අවධානයකට යොමු වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම සැලකිල්ලටගෙන තමයි අපි බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ හැම කෙනෙක්ම ලබා ගන්න. දැන් රට තුල ඊග්‍රේන් රෝගය පැතිරෙන්න ගත්තට පස්සේ කොච්චර එන්නත් කරන එකලත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඉතාමත් සීමිතයි. ඒක නිසා තමයි මේ සතිය දෙක ඉතාමත් තීරණාත්මකයි. එතකොට එන්නත හැමෝම ලබා ගන්න. වයස අවුරුදු 20ට වැඩි පුරවැසියන්ට බූස්ටර් එනත ලබා දීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 3,33,69,882ක් ලබා දී තිබෙනවා. 1,59,85,385 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පිරිසට 1,38,33,773 දෙනෙකු ඇතුළත් බූස්ටර් මාත්‍රාව 35,50,824 දෙනෙකුට ලබා දී අවසන්. එලිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දී ඇති අතර පොලිස්පතිවරයා සෑම පොලිස් ස්ථානයක් වෙතම එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. එලිමහන් සංගීත සංදර්ශන පැවැත්විය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. ඒ අනුව සදුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා මධ්‍යම රාත්‍රී 12:30 දක්වාත් එලිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමි වනු ඇති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රයා ඊයේ සිදු වූ COVID-19 පුද්ගල මරණ 22ක් අද තහවුරු කළා. ඉන් 15 දෙනෙකු අවුරුදු 60 සහ ඊට වැඩි වයසවල පසුවන්. අවුරුදු 30-59 අතර 6 දෙනෙකු හා වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුද මියගිය පිරිස අතර වෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා ප්‍රංශය තුළ කොවිඩ් මර්ධන දැඩි සීමා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලිහිල් කර තිබූ නීති රැසක් යලි බලාත්මක කිරීමටයි එම රජය පියවරගෙන ඇත්තේ. ප්‍රංශයෙන් නිකුත් සෙනසුරාදා ලක්ෂ ඉක්ම වූ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් තහවුරු වීමත් සමග රජයේ නව නීති හඳුන්වා දී තිබෙනවා. ඒ ජනවාරි 3 වෙනිදා සිට බලාත්මකයි. ඒ අනුව දුරස්ථභාවය පවත්වා ගනිමින් වැඩ කිරීම අනිවාර්ය වන අතර ගෘහස්ත උත්සව අවස්ථාවන්හිදී මහජන ඒකරාශී වීම 2000කට සීමා වනු ඇති. අගමැති ෂෝන් කැස්ටික්ස් පවසන්නේ නව වසර උදාවේ ඇදුරු නීතිය ප්‍රකාශයට පත් නොකරන බවයි. කොරෝනා වසංගතය අවසානයක් නොමැති චිත්‍රපටයක් ලෙසට හැඟෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර ප්‍රංශීය සෞඛ්‍ය අමාත්‍ය ඔලිවිය වේරන් පවසන්නේ සෑම දින දෙකකට වරක් එරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යන බවයි. කොරෝනා ව්‍යාප්තියේ ශීඝ්‍රතාව මත ඉදිරියේදී නව ආසාදිතයන්ගේ මෙගා රැල්ලක්ද පැමිණිය හැකි බවට ඔහු අනතුරු අඟවනවා. ප්‍රංශයේ රාත්‍රී සමාජ ශාලා යලි දැනුම් දෙනතුරු වසා දමා ඇති අතර පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යයි. රජයේ රට පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ නිවසේ සිට වැඩ කරන ලෙසයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. මේ වන විට ඇතැම් රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක්ද මතුව තිබෙනවා. එහෙත් ඒ පිළිබඳව ජනතාව අනිසබියක් ඇති කර නොගත යුතු බව පවසන ජනාධිපති බයිඩන් ඉහළ යන වසංගත තත්ත්වයේ මැඩලීම සඳහා සියලු පියවර ගන්නා බව සඳහන් කරනවා. එන්නත් කරන වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කිරීමටත් කොරෝනා ආශ්‍රිත පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමටත් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටිනවා. කොරෝනා ආසාදිතින් ඉහළ යාම සහ ඔමික්‍රෝන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා යුරෝපා කලාපයේ රටවල් රැසක් කොරෝනා මර්ධන නීති දැඩි කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිත් ජාවිඩ් එරට ජනතාවට දැනුම් දෙන්නේ ඒ සම්බන්ධව විශේෂ අවධානයකින් පසුවන ලෙසයි. ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය සඳහා කඩිනමින් එන්නත් ලබා ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයෙන් ඊයේ නව ආසාදිතයන් 98,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුව අතර ඊයේ සිදුව තිබූ කොරෝනා මරණ සංඛ්‍යාව 143ක්. ඓතිහාසික සපරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කෙරුණු ශෛලමය බුද්ධ ප්‍රතිමාව අද නිරාවරණය කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණු අතර ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත් වී ක්‍රියා කළා. අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබුවේ රත්නපුර ශ්‍රී සුමන සමන් විහාරස්ථානාධිපති පූජ්‍ය කරවිට උපනන්ද හිමියන් විසින්. අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේට පළමු මල් පූජාව සිදු කළා. ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රීපාද අස්සානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් මෙහිදී අනුශාසනාවක් පැවැත්වුවා.
සබරගමුවේ මහා විහාරයක් වශයෙන් තිබුණු තැන, සබරගමුවේ මහා දේවාලයක් බවට පත්වෙච්ච තැන, ශ්‍රී ලංකාවේ ප්‍රථම බුද්ධ ශ්‍රාවකයාගේ දේවස්ථානය තිබෙන තැන, ශ්‍රී ලංකාව නැවත නිදහස් කරගත්ත ශ්‍රීමතාණන් අතින් මෙය සිදුවීම. අපේ ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එතුමාගේ මව්පිය පාර්ශවයත් ලංකාවේ ජාතික තලයෙහි නියුක්තව හිටපු, එවැගේම ආගමික පසුබිමක කටයුතු කරපු, ශාසනයේ මහා භාරදූර කාර්යයන්හි බර දරාගෙන ක්‍රියා කරපු පිරිසක්. මෙතුමාට මේවා සාමාන්‍ය දෙයක් හැටියටත් නෙවෙයි, ඉහළම දෙයක් හැටියටයි මෙතුමන්ලා සලකන්නේ. මොකද මුල් කිරිකර රාජමහා විහාරය ආරක්ෂා කිරීමේ වගකීමත් එතුමන්ලට, තිත්තල පබ්බතර පිතුල්පහුව රාජමහා විහාරයේ ආරක්ෂා කිරීමත් එතුමන්ලට, ලංකාවේ 8ම ස්ථාන 12ම ස්ථාන පිළිබඳව ආරක්ෂා කිරීමත් එතුමන්ලට දැන් පැවරී තිබෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වගකීම. එනිසා එතුමා තමයි නියම සුදුස්සා. එතුමා තමයි මේවා පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන කෙනා. සුමන සමන් දේව ප්‍රතිමාවේ අනුරුවක් බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා විසින් අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්නු ලැබුවා. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමට අදාළ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සමාජිකයන්ට අග්‍රාමාත්‍යතුමා අතින් ඇගීමේ සහතික පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අකිල සාලිය එල්ලාවල, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව සබරගමුව මහසමන් දේවාලයට ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා දේව පූජාවටද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තා. රටේ ස්වාධීනත්වයට හානි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට සූදානම් නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අවධාරණය කරනවා. විදේශ සංචිත ඉහළ දැමීමට ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා. ඩොලර් හිඟය දරුණු තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ බර ජනතාවට උහුලන්න බැරි තත්වයකට අපි ඇවිල්ලා තියෙන්නේ. COVID-19 වසංගතයේ තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුයකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබා ගන්න, ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩය ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. රටේ ස්වාධීනත්වයට හානි වන අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීමට අවශ්‍ය නොවන බවයි අප කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. මූල්‍ය අරමුදලෙන් ආධාර නොමැතිව විදේශ ණය ගෙවීමේ හැකියාව ඇති බවත්, පවතින ආර්ථික අර්බුදය රටට දරා ගැනීමට හැකියාව තිබෙන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළා. මේ සතිය තුළ චීන මහ බැංකුවෙන් ශ්‍රී ලංකාවට කෝටි 150ක හුවමාරු ණය පහසුකම් යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙරට නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ යන බව මහ බැංකු අධිපතිවරයා කියා සිටිනවා. රටේ යුද්ධයක් පැවති අවස්ථාවේ ඩොලර් මිලියන 800ක විදේශ සංචිතයක් පමණක් පැවති නමුත් රටට අහිතකර ප්‍රතිඵල උදා නොවූ බව ඔහු පෙන්වා දෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය සහන පැකේජ් ලබාගත් රටවල් අස්ථාවර වී තිබෙනවා. මූල්‍ය අරමුදල පැමිණෙන්නේ කොන්දේසි මත වන අතර රුපියල පාවෙන තත්ත්වයට පත් කිරීමට ඔවුන් නියම කරන බවත්, ඒ අනුව ඩොලරය රුපියල් 240ක මට්ටමකට ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පවසනවා. එවැනි තත්ත්වයක් තුළ සියලුම ආනයන 20%කින් පමණ ඉහළ යා හැකි අතර එය දරාගත නොහැකි වඩු ඇති බව ඔහු පෙන්වා දෙනවා. මූල්‍ය අරමුදලේ අනෙකුත් කොන්දේසි අතර රාජ්‍යාංශයේ මුදල් ගෙවීම නතර කිරීම, රාජ්‍ය දේපල විකිණීම, පෞද්ගලීකරණය ඇතුළු කොන්දේසි රැසකට එකඟ වීමට සිදුවනවා. මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීමේදී ඉහත කොන්දේසි සියල්ලට එකඟ වීමට සිදුවන බැවින් එය සාර්ථක විකල්පයක් නොවන බවයි. විපක්ෂය මේ කාරණාව හොඳින් දන්නා අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යොමු කිරීමට ඔවුන් උත්සාහ දරන්නේ ඒ නිසා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කරනවා. පේරාදෙණිය බදුල්ල හරහා චේංකලඩි මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.
මධ්‍යම ඌව නැගෙනහිර යන පළාත් යා කෙරෙන මේ මාර්ගයේ දුර කිලෝමීටර 275ක්. එහි බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර 86.7ක කොටස පුළුල් කර සංවර්ධනය කර තිබෙනවා. සෞදි අරමුදල් යටතේ රුපියල් මිලියන 7200ක් ඊට වැය කෙරුණා. මාර්ගය ඉදිකිරීමේ ශක්්‍යතා අධීනය සිදු කෙරුණේ 2014 වසරේදී. අනතුරුව අධීර 3ක් යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ දේශීය සමාගම් දෙකක් මගින් බිබිල සිට පදියතලාව දක්වා කොටස පළමු අධීරයට ඇතුළත්. දෙවන අධීර ක්‍රියාත්මක කෙරුණේ පදියතලාව සිට ටැම්පිටිය දක්වායි. ටැම්පිටිය සිට චෙන්කලාටි දක්වා කොටස තුන්වන අධීරයට අයත්. මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා දීපල අහිමි වූ බිබිල රිදී මාලියද්ද පදියතලාව සහ මහ ඔයන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 12.4ක වන්දි මුදල් ලබා දී තිබෙනවා. ඔබ දන්නවා කොවිඩ් වසංගතයෙන් අපේ මුළු ලෝකෙම අපි අභියෝග ලක් කරලා තියෙනවා. හැම රටකටම ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ රටවල නායකයන් තිබිච්ච ප්‍රධාන අභියෝගය තමයි තමන්ගේ ජනතාව මැරෙන්න නොදී ආරක්ෂා කරගන්නේ කොහොමද කියන. පළවෙනි රටවල් 10 ඇතුළේ ඉන්නවා කොවිඩ් වසංගතයෙන් තමන්ගේ ජනතාව බේරගත්ත නායකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතිහාසගත වෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. මේ එන්නත් කරණයට විපක්ෂයෙන් කිසිම සහයෝගයක් හම්බුනේ නැහැ. විපක්ෂ නායකයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එන්නත ඕන්ගිලා හොරෙන් ගහගත්තා. අඩුම ගානේ එතුමන්ලගේ අනුගාමිකයන්ට කිව්වේ නැහැ එන්නත ලබා ගන්න කියලා. ඒක කඩාකප්පල් කරන්නමයි බැලුවේ. මිනිස්සු මැරිලා හරි කමක් නැහැ. බලයට එන්න පුළුවන් නම් ඔවුන්ගේ බලාපොරොත්තු ඒක විතරයි. රාජ්‍ය අමාත්‍ය එස් බියාලේන්ද්‍රන් සංවර්ධනයේ සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සුල්තාන් අල් මර්ෂාඩ් යන මහත්වරුද මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම අපනයන ආදායම මේ වසරේ ලබාගෙන ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඔහු කියා සිටින්නේ සිලෝන් තේ නාමය ආරක්ෂා කර ගැනීමට රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. කුඩා තේවතු සංවර්ධනාධිකාරියේ කාර්ය මණ්ඩලයගේ මේ සම්මාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උත්සවය පැවැත්වුණේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී. මෙරට තේ අපනයනයට 70%ක් පමණ දායකත්වය ලබා දෙන 4,50,000ක් වූ කුඩා තේවතු හිමියන්ට විශාල සේවාවක් සපයන කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලයයි මෙලෙස ඇගීමට ලක්ුණේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණා. අපේ ඉතිහාසයේ ලබන වැඩිම අපනයන ආදායම රබර් වලින්, කුරුඳු වලින්, පොල් වලින් අපි ලබන්නේ 2021 වසරේ. අපේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 4කට ආසන්න වෙනවා. අපේ ඉතිහාසයේ ලබන වැඩිම අගය අපේ තේ කිලෝ එකක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 3.5ක් වෙනවා නම් කෙන්යාවේ තේ කිලෝ එකක මිල ඩොලර් 2.5යි. ඉන්දියාවේ එක ඩොලර් 2.5යි 3යි අතර. ලෝකයේ වැඩිම මිලට අලෙවි වන තේ අපේ තේ. හැබැයි අපි තේ අපනයනය කරන ප්‍රධාන රටවල් සෑම එකකම ආර්ථික සහ සමාජ අර්බුද රුසියාවේ, ඉරාකේ, ඉරානයේ, සිරියාවේ, ලිබියාවේ උන් ආර්ථික වශයෙන් පීඩනයට පත් වෙලා ඉන්නකොට ඔවුන් බලන්නේ මිල අඩු තේ එකක් මිලදී ගන්නට. නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ නිසා අපිට මිල පැත්තෙන් විශාල වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න බෑ අපේ ආනයනකරුවන්ගේ පැත්තෙන්. එහෙනම් අපි කළ යුත්තේ කුමක්ද? අපේ නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම පිණිස නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කර ගැනීමයි. සේවා කාලයේ වසර 25ක් සම්පූර්ණ කළ අධිකාරියේ තේ පර්යේෂක නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, ව්‍යාපෘති නිලධාරීන්, කළමනාකරණ සහකාර නිලධාරීන් ඇගයීම මෙහිදී සිදු වුණා. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායට හැටන් ප්‍රදේශීය ජනතාවගෙන් අදහස් ලබා ගැනීම ඊයේ සිදු කෙරුණා. ඒ හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු කමිටු සමාජිකින්ද කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනතාව දැඩි උනන්දුවකින් කාර්යසාධක බලකායට අදහස් ලබා දෙන බවයි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ. පොදු අදහස මේ ප්‍රජාවගේ සියලුම ජන කොටස් වලට සංවර්ධන අවස්ථා සමානව ලැබිය යුතුයි කියන එක. ඒ වගේම මේ ආනයනික නීති පද්ධතියකින් අපිට බැරි වෙලා තියෙනවා මේ ජාතික ඒකාබද්ධතාවය හදන්න. ඒ වගේම එක ජාතියක් විදිහට ගොඩනැගෙන්න. ඒක නිසා මේ විදේශිකයන් ගෙනාපු නීති අනපනත් දැන්වත් ඉවත් කළා එක නීතියක් රට තුළ ස්ථාපිත කරන්න කියලා යෝජනාව අපිට ඉදිරිපත්
පත් වුණා මේ ජනතාවගේ. කිසිම ජනනායකයෙක් මේ රටේ එක නීතියක් පිළිබඳ අදහසක් කල්පනා කරේ නැහැ. අර පරණ දේවල්ම කරපින්නා ගියා මිසක්. ඉතින් ජනාධිපතිතුමා යම් යම් හොඳ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ රට අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් හොඳ පදනම් සකස් කරමින් ඉන්නවා. අපි කියන්නේ උඩුගම්බලා යනවා කියලා. ඉතින් ඒක වෙහෙසකර වැඩක්. අවාසනාවකට අපි බලාපොරොත්තු වෙච්ච හුඟක් දේවල් මේ රට වෙනුවෙන් මුදුන් පමුණුවා ගැනීමට තිබුණු අවස්ථා ටික ටික මගහැරමින් පවතිනවා. මොකද කිසිවෙක් බලාපොරොත්තු නොවුණු ආකාරයේ වසංගතයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. තුමා බලයට ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් ඇතුළේ. හැබැයි ඔබ බලන්න මහ ජනතාවට ඒකේ ගාණක් නැහැ. ලෝකෙ මං හිතන්නේ කිසිම රටකට බැරි වුණා සියලු ප්‍රජාවට වැක්සින් ටික දීලා ඉවරයක් කරගන්න. දැන් මෙහි තුන්වෙනි මාත්‍රාවක් දීලා ඉවරයි. ඉතින් ඒ වගේ ඉතාම දුෂ්කර අවස්ථා තරණය කරලා තියෙනවා. නමුත් අවාසනාවකට ගත කරමින් ඉන්න අවස්ථාවේ තියෙන අර්බුද වඩා තීව්‍ර ලෙස ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අර ජාතික ප්‍රතිපත්ති සකස් කරමින් යම් ප්‍රබුද්ධ සංවාදයකට තිබිච්ච ඉඩකඩ ඇහිරලා තියෙනවා. ඒ උනත් මේක ජයග්‍රහණය කරගන්න නොහැකියාවක් නැති වෙයි. විරාමයකින් අනතුරුව බලාපොරොත්තු වන තවත් දේශීය පුවත්. දැන් ඔක්කොම යලිත් ප්‍රවෘත්ති. දෛනික ගෘහස්ථ හා වාණිජ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. දෛනික අවශ්‍යතාව සඳහා ගෑස් නෞකා දෙකක් මෙවන විට පිරවුම් සංකීර්ණයට භාගත කොට ඇති බව සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්. වෙළඳපොළ ගෑස් අවශ්‍යතාවයෙන් 80%ක සැපයුම්කරුවන් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම මේ වන විට දෛනිකව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර 30,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදා හරින බවත් එම සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතියට හා අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය කරන බවත් නිවේදනයේ දැක්වෙනවා. මීට පෙර සමාගම වෙළඳපොළට නිකුත් කළ නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායේ ගෑස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා දිගු කාලයක් ගතවන බැවින් නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව සමාගම පවසනවා. ඉදිරියේදී එම ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපාංග ආනයනයට පියවරගෙන තිබෙනවා. ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව වෙළඳපොළට ගෑස් සැපිය හැකි බව පවසන ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයන්ට කෙටි කාලීනව සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කරනවා. ටෙලිනාට්‍ය ප්‍රමිතිකරණ සහ සංවර්ධන ආයතනයක් පිහිටවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලාපිරම මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා. ඒ ටෙලි වර්තකයන්ගේ ජාතික සංගමයේ සමාජිකයන් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ටෙලිනාට්‍ය ප්‍රමිතිකරණ සංවර්ධන ආයතනයක් පිහිටුවීමට තීරණය කෙරුණේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දැනට උද්ගත ඇති අර්බුදකාරී තත්වයට විසඳුමක් ලෙසයි. ටෙලි වෘත්තිකයන්ගේ ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් උදේනි සුබෝධි කුමාර, ජාතික සංවිධායක සමන් ප්‍රියමාරසිංහ, විධායක සමාජික දීප්ති වීරසිංහ සහ නිහාල් බණ්ඩාර යන මහත්තුරු ඇතුළු පිරිසක් යෝජිත පනත් කෙටුම්පත බහර දීමේ අවස්ථාවට එක්ව සිටියා. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේදී සිදුවිය යුතු වෙනස්කම් මොනවාදයි හඳුනා ගැනීම සඳහා සමාලෝචනයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නා. ලෝක බැංකුව ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් වර්තමානයේ ක්‍රියාත්මක හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල රැසක් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. මේ අවස්ථාවට එක් වූ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිකල මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ලෝකයේ පුරා ක්‍රියාත්මක ව්‍යාපෘති අතුරින් ආදර්ශවත් හා සාර්ථකම ව්‍යාපෘතිය ලෙස ලෝක බැංකුව විසින් හඳුනාගනු ලැබ ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සෙල ගුණවර්ධන, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකුව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඩෙන්. සැහැල්ලු ගුවන් යානාවක නැගී ලොව වටා සංචාරයේ නිරත වන 19 හැවිරිදි බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් අද රත්මලාන ගුවන්තොටුපළ වෙත පැමිණියා. ලොව වටා ගුවන් යානයකින් සංචාරය කළ ලාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් ලැබීම ඇයගේ අරමුණයි. ගුවන් ගමන් කියන්නේ ඉතා භයානක සහ මිලාදික ක්‍රියාදාමයක් නිසා මම හිතුවා මේක මට ළඟා කරගන්න අමාරු වෙයි කියලා මගේ පාසල් කාලේදී. ඒත් පාසල් කාලය නිම වෙලා මම හිතුවා මගේ හිතේ තියෙන ආශාව ඉෂ්ට කරගන්න කාලය හරි කියලා. ඒ අනුව ලෝකයේ සිටින කාන්තාවන්ට පණිවිඩයක් ලබා දීමට මට හැකියාව ලැබෙනවා. ඒ ගුවන් ගමන් ක්ෂේත්‍රය විද්‍යා පරීක්ෂණ හා ගණිත යන විෂයන් සඳහාත් කාන්තාවන්ගේ නැඹුරුව වැඩි කිරීමට.
දෙමඩගොඩ ප්‍රදේශයේ ඊයේ සිදු කරනු පරීක්ෂාවකදී සංගවා තිබූ නීති විරෝධී ලංචේ තොගයක් සොයාගෙන වුණා. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් 6,40,000ක් මෙහෙයුම සිදු කළේ මධ්‍යම පරිසර අධිකාරියයි. මටකුලිය සීනෝර් පදනම බෝට්ටු අංගනයේ තිබූ ගින්නකින් පරණ බෝට්ටු 3ක්, ස්කැමර් ටේලර් 3ක්, බහලුම් 3ක් සහ ඉවතලන ෆයිබර් විනාශ වී තිබෙනවා. කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පැමිණ ගින්න මැඩ පැවැත්වුවා. මුන්දලම ප්‍රදේශයේ නිවසකට අඩි 5ක් පමණ දිග ඇති කබල්ලෑවෙකු පැමිණ තිබෙනවා. ඉතා දුර්ලභ ගණයට ඇත් මෙම කබල්ලෑවා විල්පත්තුව අභිභූමියට මුදා හැරීමට පියවර ගනුණා. බලංගොඩ බදුල්ල මාර්ගයේ තුබගොඩ ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇද තිබෙන විදුලි රැහැන් මත මේ දිනවල රාත්‍රී කාලයේ විදේශීය පක්ෂීන් විශාල සංඛ්‍යාවක් නවාතැන් ගන්නා සුන්දර දසුනක් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඇමකට හසුවීමෙන් මියගිය අඩි 17ක් පමණ දිග ගැට කිඹුලකුගේ සිරුරක් නිල්මලා ගඟ ආශ්‍රිතව මාලිම්බඩ කටුවන්ගොඩ ප්‍රදේශයේදී අද උදේ සොයාගනුණා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳ මිරිස් වනජීවී කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඔබ වෙත ජපානයට බලපා ඇති අධික හිම සහිත කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් 100කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා. හිමපතනය දැඩිව බලපා ඇත්තේ ජපානයේ උතුරු හා බටහිර ප්‍රදේශවලටයි. ජනතාවට නිවෙස්වලම රැඳී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී තිබෙනවා. ජපානයේ හිමපතනය සෑම වසරකම ආරම්භ වන්නේ දෙසැම්බර් මාසයේදී. මෙවර වෙනදාට වඩා ජනජීවිතය අඩාල කරමින් වාර්තාගත හිමපතනයක් සිදුව තිබෙනවා. නත්තල් දින හා ආසන්නව ආරම්භ වූ හිමපතනය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවයි බලධාරීන් පවසන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මාර්ග හිමින් වැසීම හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය අඩාල වී ඇති බවයි. එලෙස ගමනාගමනය අඩාල වූ මාර්ගවල රියදුරන් 100 ගණනක් අතරමං වී සිටින බව වාර්තා වනවා. ටෝකියෝ අගනුවර සිට ආරම්භ වන කනිට්සු අධිවේගී මාර්ගයේ සිරවී සිටින රියදුරන්ට ආහාර, ඉන්ධන සහ හිම පතනයට මුහුණ දීමට අවශ්‍ය ඇඳුම් ලබා දීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. හිමින් වැසී ගිය මාර්ග පවිත්‍ර කිරීම හා අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ සේවා මේ වන විට ක්‍රියාත්මකයි. ආසියානු මධ්‍යම කලාපීය පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානේ ශූරතාව හිරිම කර ගැනීමට ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම අද පස්වරුවේ සමත් වුණා. තරගාවලිය පැවැත්වුණේ බංග්ලාදේශයේදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ බංග්ලාදේශ කණ්ඩායමයි. අවසන් තරගයේ 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා. 2021 ආසියානු සවියස විමේ ශූරතාවේදී රන් පදක්කම් 4ක් සමග කිලෝග්‍රෑම් 47 බර පන්තියේ සමස්ත ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ සෙනුකි දිශාල්යා සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ තුර්කියේදී. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමණියම් මහතා යලිතේරීපත් වුණා. ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 21ක් හිමි වුණා. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 12ක්. ඒ අනුව සුරේෂ් සුබ්‍රමණියම් මහතා 2022 වසරේ සිට 2026 දක්වා ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා ලෙස තේරීපත්ව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු ඒ ගැන සඳහන් කර තිබුණා. ට්විටර් සටහනක් තබමින් ජීවන් මෙන්ඩිස් ඔහුගේ සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබුණා. 2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමි කරගත් ජීවන් මෙන්ඩිස් එක්දින තරඟ 58කට සහභාගී වී කඩුළු 28ක් සහ ලකුණු 636ක් ලබා සිටියා. 2020 තරඟ 22කට සහභාගී වී ඇති ජීවන් මෙන්ඩිස් කඩුළු 12ක් හා ලකුණු 207ක් ලබා තිබෙනවා. අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේදී. ජාතික රෝද සපත්තු ශූරතා තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. ජාතික ආධුනික හා කනිෂ්ඨ යන කාණ්ඩ යටතේ තරඟ පැවැත්වෙනවා. දිස්ත්‍රික්ක 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න පිරිසක් ඉටෙක්ව සිටිනවා. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයුබෝවන්.